රන් මාමාවි හරි දෙටි. ඉතින් යාළුවනේ ලස්සන රන් හොරාවක් කරන් රන් මාමා ආවා. හරි දේ ටීවීත් එක්ක. ඉතින් විශේෂයක් තියනවාද? ලස්සන චිත්‍රපටයක් මේ දවස්වල රූපගත කරනවා. ඉතින් කියන්න ඕන කවුද මේක කරන්නේ කියලා ආනන්ද පින්නවල අයියා තමයි. සහෝදර කලාශිල්පීන් ගොඩක් ඉන්නේ. ප්‍රවීණනුත් ගොඩක් ඉන්නවාද? ආනන්ද ඉස්සෙල්ලා මේ ටික හඳුන්වා දුන්නොත් අපේ සහෝදර සහෝදරයන් ටික. ඔව් රන් මාමා. ආයිබෝවන් ඔයාලට සියලුම දෙනාට ප්‍රේක්ෂකයන්ටත් අපේ ප්‍රේක්ෂක ජනතාවට සියලුම දෙනාට ආයිබෝවන්. මම අද අඳුරලා දෙන්න ඇත්තෙම මගේ විශේෂිත නව නිර්මාණයේ සාක්ෂ අසපුව චිත්‍රපටයේ සිටින රංගන ශිල්පී. ඉස්ලාම කෙරෝලේ ජනි. ජනත් ඊට පස්සේ ආයිබෝවන් රෝහණ රත්මල් සිංහ. ලක්ෂ්මන් කොස්තා. ආයිබෝවන්. ඒකට අපේ නීල් චන්දන. ඒකට අපේ ඉරෝෂණී ගංගා. ආයිබෝවන්. රුවන් විතානාරච්චි. ආයිබෝවන්. දිල්හානි කරුණාරත්න මම හිතන විදිහට ප්‍රවීණතම අද විශේෂ උත්තරව පස්සේ කියන්න. ප්‍රවීණතම වේදිකාවේදී මම හිතන විදිහට මේ දන්න විදිහට ඇත්තෙන්ම රටම දන්න කෙනෙක්. ඔව් දක්ෂ මේ රංගන ශිල්පියෙක් තමයි දිල්හානි කරුණාරත්න කියන්නේ. එතකොට එහා පැත්තෙන් ඉන්න මුළු රටක්ම දන්න හඳුනන අපේ කපිල සියේරා. ඒ වගේම මගේ දකුණු අත පැත්තෙන් ඉන්නවා තව පොඩ්ඩක් වම් අත මාරු වෙනවා දකුණු අත කියන හිට. හවන්න දකුණු අත පැත්තෙන් ඇත්තෙම ඉන්නවා සුමිත් මුදන්නායක ලංකාවේ දක්ෂතම හොඳම සටන් අධ්‍යක්ෂ හොඳම. ඉතින් මාත් පොඩක් පරිස්සමෙන් ඉතින් මගේ ගුරුවරයෙක් වෙන්න මට ගුටි කන්න නේද මාත් විලන් කියන්නේ බයෙන් ඉන්න. අනිවාර්යයෙන් කියන්න බෑ. ඒ නිසා මගේ ළඟින්ම ඉන්නවා එතකොට අලුත්ම රංගන ශිල්පියෙක් මට හම්බුණා. ඒ වගේ රාක්ෂසුපිය චරිතයක් කරනවා. ඒ තමයි උදේශිකා. එතකොට ඊළඟට ඉන්නවා ටිකක් රැවුල වගේ අර භයානක පෙනුමක් තියෙනවා දුෂ්ට චරිතයක් කරන්න පුළුවන් කියලා හිතෙනවා. පොඩි හෙළ පෙනුමක් තිබෙනවා. ඒ වගේම එයා තමයි රන්කොත්සි. ඊට පස්සේ කවුරුත් දන්න හඳුනන මුළු ලංකාවක් දන්න හඳුනන සාමාන්‍ය ආගමට දහමට ලැබී ඒ වගේම හොඳ මේ අනුන්ගේ දුප්පත් ජනතාව වෙනුවෙන් දුප්පත් අය වෙනුවෙන් ලොකු සේවයක් ඉෂ්ට කරන උදව් කරන කෙනෙක් ධම්මික ශ්‍රී. අදත් පින් අතේ වැඩක් කරනද බොහොමත්ම සතුටුයි. ඉතින් මේ කට්ටිය තමයි මගේ රාජසාසුපුවේ රංගන ශිල්පීන්. ඉතින් අපි ලස්සන ගමනක් යනවා. අද රන් මාමා එක්ක අපි ලස්සන දෙයක් කරමු. ඉතින් හරියට ටීවී සුබපතනවා. හදවතින් ඉතින් අහනවා කොහෙද මේ රූපගත කිරීම සිද්ධ වෙන්නේ? මේ දවස්වල නම් රූපගත කිරීම සිද්ධ වෙන්නේ මෑත කාලේ කඩුවෙල රණාල ප්‍රදේශයේ. මොකද අපේ පොඩි මැරසීන් ටිකක් තිබුණා දියමත් ගේම් එකක් සම්බන්ධව. ඊට පස්සේ රූපගත කිරීම සිද්ධ වෙන්නේ කිරිඳලේ වැලිවැරිය වලව්වක තමයි රූපගත කිරීම සිද්ධ වෙන්නේ. ප්‍රධාන වශයෙන්. මේ අන්තර්ගත ගැන පොඩ්ඩක් කතා කරත් කොයි වගේ කතාවක්ද මේ කියන්නේ? මේක සාමාන්‍යයෙන් මනුස්සකම පිළිබිඹු කරන කතාවක්. සාමාන්‍යයෙන් මිනිස්සුගේ හදවත්වල සැඟවිලා තියෙන මනුස්සකම කාටවත් පේන්නේ නැහැ. මනුස්සක එළියට දාන විදිහේ ප්‍රතිනිර්මාණයක් කිරීමේ දෙයක් බලාගෙන මම කරපු දෙයක් මේක. මනුස්සත්වය තමයි මේකෙන් අගය කරන්න ගොඩක්. මැර චරිත මැර සීන් තියෙන යෝග හොල්මන් ජවනිකා ඒ වගේ දේවල් තියෙන මම හිතන විදිහට මේක දෙමළ චිත්‍රපටයක්වත් කොපියක් නෙමෙයි, හින්දි චිත්‍රපටයක් කොපියක් නෙමෙයි, ඉංග්‍රීසි චිත්‍රපටයක් කොපියකුත් නෙමෙයි. මේක සාමාන්‍යයෙන් මගේම නිර්මාණයක්. ඒ නිසා මට සතුට වෙන්න පුළුවන්. දැන්ට රූපගත කිරීම අවසානද තවත් තියෙනවද? දැන්ට රූපගත කිරීම අවසానයි. දැන්ට තියෙන තව දවස් දෙකක රූපගත කිරීම පමණයි. අපි ඉස්සෙල්ලම යනවා. ඉතින් මේ ලස්සන කරන්න මේ රන් හොරාව ගීතයක් තිබුණා අපේ මිතුරගේ. අපි ගීතයත් අහලා මිමු. පතක් මා සුරතේ තනීවේ කඳුලින් පිඟිලා බොඳ වෙනවා මාපෙම් කලබ හිතවන් දවසක ඔහුගේ අතගෙන වෙන් වෙනවා මේරයුම් පත මහට පවසා මහා තනිවම වෙලපෙනවා තුරස්නුනත් නුක සිතින් මගේ ළඟ සමදා සිටිනා බව දනිමි
වෙනස් වුණත් ඔබ සිතින් මගේ ළඟ සමතා සිටිනා බව දනිමි කඳුළු මැදින් මට ගැනන වියෝදුක ඔබටත් කඳුලක් බව දනිමි පෙම්වතියකි ඔබ හෙටත් මගේ ලොව ලස්සන සිහිනක රොදනු ඇති පෙම්වතියකි ඔබ හෙටත් මගේ ලොව ලස්සන සිහිනක රොදනු ඇති when we යනමුත් මගේ සිතින් ඔබ වෙන්ව ගියේ නෑ ළඟින් හිඳී එරයුම් පතක් මා සුරතේ තනිවේ කඳුලින් පෙඟිලා බොඳ වෙනවා මාපෙම් කලබ හෙටවන් දවසක ඔහුගේ අතගෙන වෙන් වෙනවා මෙරයුම් පත මාහට පවසා මහා තනිවම වැළපෙනවා මහා තනිවම වැළපෙනවා මහා තනිවම වැළපෙනවා ඉතින් බොහොමත් අපූර්ව ගානයක් ඉදිරිපත් කරා විනෝද. මේ දවස්වල කොහොමද කලා කටයුතු? රාක්ෂස පුවත් සමග තවත් කටයුතු කරනවා. ඔව් තවත් කලා කටයුතු කීපයක් කරගෙන යනවා. අලුත්ම වැඩේ තමයි දැන් මේ ආනන්ද බින්දල මහත්තයාගේ රාක්ෂස පුවේ චරිතයක් කරගෙන යනවා. ඒ වගේම හෙට පටන් ගන්න සිත් කියලා නාට්‍යයක් ඒකේ දින කීපයක වැඩ වගේක් තියෙනවා. ඉතින් තව පටන් ගත්ත වැඩ කීපයකුත් තියෙනවා. ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්තයාගේ දවල රාක්ෂ හදවිලා අරන ඒ වගේ කලා කටයුතු කීපයක් කරගෙන යනවා. බොහොමත්ම සතුටුයි මේ හැම දිනම බොහොමත්ම කාර්යබහුල වෙලාවක මෙතෙන්ට ආවෙ. බොහොමත්ම සතුටුයි. විනෝද්ගෙන් පස්සේ මම මෙතෙන්ට එනවා. ඉතින් රටක් ආදරය කරන නළුවේ කපිල අයියා. ඉන්නතර පාළුකුත් හරිම hina. ඉතින් අදත් ආපු ලේන අපි හිනස්ස බොහොමත්ම ආදරය කරන නළුවේ කපිල අයියා. ඉතින් මොකද මේ දවස්වල වෙන අලුත්ම තොරතුරු? මේ දවස්වල ඉතින් කියන්න තියෙන එක දෙයයි. මොකද මේ අපි ඇවිත් ඉන්නේ මේ ආනන්ද පින්වලගේ අලුත්ම ෆිල්ම් එකේනේ. සාක්ෂාසපු ඒකෙත් ඇඩ් කරන ගමන් මන්ට ඒක කරදේ ගැන අයියා පොඩ්ඩක් කිව්වා. ඇත්තමයි මම පුංචි කාලේ ඉඳන්ම හරි ආසනික ඇඟට දැනෙන දේවල් කරන්න. මම තෝරගත්තේ මේ සිනමාවට විලන් කියන චරිත. මැර චරිත. හැබැයි මම මැරෙක් නෙමෙයි. නේද? මම මැරෙක් නෙමෙයි. බොහොම නිහතමානී නේද? බොහොම සුන්දර වයිස් ගතියක් තියෙනවා. ඒකයි මොකද මාර්තු මාසේ ඉඳන් තව අලුත් එකක් ටෙලිකාස්ට් කරන පෙන් කවුන්ට් කියලා චාමර පෙර එක අපි දීලා තියෙන්නේ 100ට. අනිවාර්යව චාමර මල්ලකින් සුභාසිරි පතන අපේ අපි අනිවාර්යෙන් චාමරට සුභ පතන්න ඕන. අලුත් වැඩක්. අපි හැමෝම වගේ මෙතන හැමෝම වගේ මේකේ සම්බන්ධයක් තියෙනවා. ගොඩක් තියෙනවා. ඒ එකම මට අලුත් ඩ්‍රාමා 3කට කතා කරලා තියෙනවා. ඒ ඔක්කොම වැඩ පටන් ගන්නේ මාර්තු මාසේ. ඉතින් ඒ ටික කරගෙන ඉතින් මගේ පාඩුවේ අද මම තව එකක් කියන්න මම මේක මේ 2017 මාර්තු 15 මම ලොකු අනතුරක් වුණා. ඒකෙන් පස්සේ මං අවුරුදු 2-3ක් විතර කිසි වැඩක් කළේ නෑ. ඒ සියල්ල පිටිපස්ස ආදරණීය බිරිඳ හිටියා. මම මතක් කරනවා අක්කා අනිවාර්යයෙන්ම මේනු හිටියා. ඉතින් යත් එක්ක තමයි මේ ගැටුම් දැන් එනකොට මේ මේක එහෙම මැදලා දුන්නේ. යා ගෙනියන්නේ කියලා. කැපකිරීමක් කරා අපි දැක්ක අපි දන්නවා නේද? ඒ වගේ බිරිඳක් ලැබිපත් බොහොමත්ම අනිවාර්යෙන්. ඉදිරි බලාපොරොත්තු මේකත් එක්ක මොකද තියෙන අයියට? මම මහා ලොකු බලාපොරොත්තු කියලා මගේ ඔළුවේ නෑ. මගේ තිබුණ එක හිණයක් තිබුණා. මට මේ වගේ ලස්සන ගියක් හදාගන්න. මම ගිය හදාගත්තා. ඒක තමයි මම ලැබුණු ලොකු ජයග්‍රහණය. ඒක තමයි ජයග්‍රහණය කලාකරුවෙකුට බොහොම සතුටු වෙනවා. රටක් ආදරය කරනවා. රටෙන්ම ලැබෙන ආදරය ගැන මොකද හිතේ? මං තනි වෙලා නැහැ කියලා මට
හැමතිස්සෙම දැනෙනවා. හැබැයි මං තනි වුණා. 2017 මාර්තු මාසේ 15 වෙනිදාන් පස්සේ යම් තැන්වලදී මං තනි වුණා. එක තැනක තනි වුණත් රසිකයෝ රටවැසියෝ කවදාවත් තනි කරේ නෑ මං තනි කළේ නෑ. ඒ මට දැනෙච්ච දේවල් තිබුණා. මේ කලා ක්ෂේත්‍රයේදී මම එක දෙයක් කියනවා. මොකද මං වගේ මිදිල්ලාහනි ලොකු අනතුරක් වුණා. මොකද අපි අනතුරු වෙච්ච ආටිස්ට්ලා ගොඩ දෙනෙක් ඉන්නවා. ස්ටැනි සිල්ලා කියලා කලා අධ්‍යක්ෂණය කරපු එකකද එයාගේ කකුල කපලා. ඒ වගේ තැන්වලදී බලන්න ඕන. මම තව එකක් මෙතෙන්දී බොහොම අවංකවම කියන්න ඕන. ලකී ඩයස් කියන්නේ බොහොම සුන්දර නිහතමානී චරිතයක්. ලකී අයියා තාමත් මේ හැම කලාකරුවෙක් ගැනම හොයලා බලනවා. හැමතිස්සෙම කොල්ලක් දෙනා මොනවද උඹට තියෙන ප්‍රශ්න? හිතවත්කම් ඇති වෙන්නේ අවංකව. මං ඉතින් හිතනවා ලකී අයියා මට කරනා වගේ උදව්ව මේ හැම කෙනෙකුට උදව් කරනවා කියලා. එයා හරි නිහතමානී සුන්දර මගේ හිතට දැනෙච්ච හොඳ මිතුරෙක්. ඒ කියන්නේ මම සුමිත් අය මගෙන් අයින් කරනව නෙමෙයි. සුමිත් අයයි මාගේ දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ඒ වුණාට මේ ලකී අයියා බොහොම දැනුණු චරිතයක්. දැනුණු ඇඟට දැනෙච්ච චරිතයක්. බොහොමත්ම සතු මේ සියල්ලම සිද්ධ වෙන වෙලාවෙදී දිල්ලානිත් එක්ක මොකක්දෝ දෙයක්ත් තියෙනවා ඉදිරිපත් කරන්න කපිලා ඉන්නේ අපි ඒකත් බලලා ඉන්නේ. මේ දිල්ලානිත් එක්ක අපි දෙන සින්දුවත් වෙන විශ්ලේෂ පසක මම ජීවිතේට මං අවංකව මං කියන මේ රන්මාමයකට ඇවිත් තමයි මම සින්දු පද දෙකක් කියන්නේ. මම මේ ළඟදී මයි ෆ්‍රෙන්ඩ් ප්‍රෝග්‍රෑම් එක කළා ජයන්ත මල්ලි කළේ. ජයන්ත මල්ලි මගෙන් අහුවා අයියා සින්දු කියනවාද කියලා. මං කොහොනේ මල්ලි මම ඒක ප්‍රතික්ෂේප කරනවා මම දන්නේ නැද. හැබැයි මට හිතෙනවා මේ මෙතන බෑන්ඩ් එකක් නෑ මියුසික් නෑ ඔක්කොම මගේ මිතුරු මම පොඩි පද දෙක තුනක් කියන්න. හරිම සතුටුයි අපිට රන්මාම අවස්ථාව දෙන හරි දෙටීත් එක කපිලා ඉර හඬවදි කරා. මගේ දැසේ කඳුළු තව දැතක සතුටු කඳුළු වේ අද ඇය හැත මට හිමි නැති මගුල් පෝරුවේ මගේ දැසේ කඳුළු තව දැතක සතුටු කඳුළු වේ අද ඇය හැත මට හිමි නැති මගුල් පෝරුවේ ලා 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 ඇය මට දුන් වේදනා ලා 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 ඇය මට දුන් වේදනා ඇගේ දැසින් තේරුණා මිලින කලේ ඇයි මැනිකේ परम चेतना मगे දැසේ කඳුළු තව දැතක සතුටු කඳුළු වේ අද ඇය හැත මට හිමි නැති මගුල් පෝරුවේ. බොහොමත්ම අපූර්ව මතකයක් රන්මාමටත් පළවෙනිම හඬ අවදි කරේ ගීතයක් වෙනුවෙන් රන්මාමගේ තමයි කපිලා අයියා. තව දෙයක් තියෙනවා නේද දිල්හානිත් එක්ක. අපි ඒකත් නරඹලු විමු. දිල්හානිගේදී බොහොමත්ම සුන්දර කලාකාරියක් අපේ සහෝදරියක්. ලස්සනම දෙයක් තියෙනවා දෙන්නත් එක්ක අපි ඒකත් බලමු.
ලස්සන රංගනයක්. ඉතින් මේ වගේ අයින්නකොට ඉතින් අපේ කලාව ගැන බය වෙන්න දෙයක් නැහැ. හැම අංශෙම දක්ෂතාව පෙන්නනවා. කොල්ල තාම ලස්සනට රංගපාන අපිට හරිම සතුටුයි අයියා ගැන. සංගීතය වගේ තමයි ඉතින් නේද? ඊළඟට තමයි සුමිත් අයියා ළඟට. ඉතින් සාසු ජනක දෙයක් තාත්විකව තියනවා ඉතින් සුමිත් අයියාම තමයි ඉතින් අනිවාර්යයෙන්ම. මේ දවස්වල මොකද වෙන්නේ? මේ දවස්වල මම චිත්‍රපටි දෙක තුනක් මේ තෙල්ලාන්ට කරනවා. විශේෂයෙන් මේ දවස් ටිකේම කරන්නේ අපේ මේ ආනන්ද පින්නවල මහත්මයාගේ ආපු වැඩේ තමයි. ඒ චිත්‍රපටියම තමයි කටයුතු කරන්නේ. ඒක දෙනවා ගුටි දෙනවා කට්ටියට. ඔව් මෙහෙමනේ. අපි ගුටි දෙනවා කියන්නේ අපි ගුටි කන තරමට තමයි වීරයාට විසිල් එක එන්නේ. වැඩේ හරියට යන්නේ. ඒ ගුටි කන එකත් හැමෝටම හරියට කරන්න බෑ. අන්න එතන තමයි කතන්දරේ දෙන්නේ. අපි දැනගන්න ඕනේ අපේ මූණෙන් පෙන්වන්න රාත්‍රී 200ක පාරක් වාගේ රාත්‍රී 20ක විතර පාරක් රාත්‍රී 200ක පාරක් වාගේ අපි වෙන්න නමූනේ. ඒක තමගේ දක්ෂතාවය තියෙනව නේද? ඉගෙනගෙන තියෙනවා. ඒක තමයි ඉතින් සුමිත්යි අද රට මාදරේ කරන දක්ෂ නළුවෙක්. මෙතෙක් ආ ගමන ගැන දෙයක් කතා කරොත් මේ රටේ තියෙන තත්ත්වය ගැන වාගේ තියෙන තැන ගැන. මෙහෙමයි. මම එතෙන්දි පටන් ගන්න මම පටන් ගත්තේ දැන් 79 තමයි චිත්‍රපටයක් ඉස්සෙල්ලාම රංගපාන්න ආවා. ඒකට මම කැමරාවක්වත් දැකලා තිබුණේ නැහැ. ඇවිල්ලා පටන් ගත්තේ මේ සරණ අධ්‍යක්ෂක හැටියට එන්න පුළුවන්කම තිබුණා. මම දන්න ශාස්ත්‍රයේත් එක්ක හැකියාවනත් එක්ක. ප්‍රගුණ කරලා තිබුණේ සටන්. මම සරණ ප්‍රගුණ කරලා තිබුණා. මම සාමාන්‍යයෙන් අංගම්පොර අපේ තාත්තගෙන් ඉගෙන ගත්තා. ඊට පස්සේ ඉතින් කරාටේ සවාටේ වගේ සියලුම දේවල් ඉගෙන ගත්තා. අංග සම්පූර්ණ කරලා තමයි මම සිනමාවට ආවේ. ඒකේ ප්‍රයෝජන අද මම ගන්නවා. වෙන අය නම් ඉතින් ගහගෙන චණ්ඩි වෙලා හිරේ නැත්තම් ඉස්පිරිතාලනේ. මම මේ ඉගෙන ගත්ත දේෙන් අද සල්ලි හම්බ කරනවා. කලාවක් කරගෙන රස විඳිනවා අහිංසකව. ඉතින් ඒක තමයි කලාව කියන්නේ බොහොමත්ම රට මාදරේ කරනවා. ඉතින් අපි මේ පැත්තේ යනවා මේ පැත්තට දිල්ලානි නංගි ගාවට ඉතින් බොහොමත්ම ලස්සන හිනාවක් දාගෙන ඉන්නවා. ඉතින් වැඩේ දෙන්නම් කියලාද? මේ දවස්වල රාක්ෂස කොටේ මොකද වෙන්නේ?
රාක්ෂස ඒක වෙනස් අත්දැකීමක් නේ. ඔව් වෙනස්ම අත්දැකීමක්. මම ඊට කලින් ෆයිට් ෂෝ කරලා තියෙනවා. ඒ වුණාට මේක වෙනම අත්දැකීමක්. මොකද මම ඇත්තටම කතා වස්තුව මම දැනගෙන හිටියේ නෑ. මේක පටන් ගන්නකොට මම ලොකු ඇක්සිඩන්ට් එකකට මුහුණ දීලා ඒ දවස්වල අසනීප තත්ත්වෙන් තමයි හිටියේ. ඒ වුණාට එකපාරම ආනන්දයි මට කතා කරලා කියනකොට නංගි මෙහෙම එකක් තියෙනවා කියලා මම සතුටින් බාරගත්තා. ඒක නම් සතුටු වෙනවා. මේ දවස්වල තාම මොනවද කියන කටයුතු කලාව පැත්තෙන්? කලාව පැත්තෙන් රන්මාමා දැනට මහවිරු පණ්ඩු සනත් අබේසේකරගේ මම ඒකේ ප්‍රධාන චරිතයක් ගම්ලද්දගේ නෝනා හැටියට රංගනින් දායක වෙනවා. ඊට අමතරව ITN නාලිකාවේ 7යි තියනවා නාඩි. මගේ චරිතේ මාලක්කා. ලස්සන කතාවක් ඒක. ඔව් සතුටුනේ සිරුදා සාර්ථක වෙන්න අපි සුබපතන හරිදේ ටීවීත් එක රන් මාමා. තවත් ගීතයකුත් තිබෙනවා ගායනා කරන්න ඇයට. අවස්ථාවක් තියෙනවා. සින්දුවක් කියමු නේද? වාරෙම කියන්න ඕන. මට ආදරේ කියා ඔබ ස්පිය නොහෙලා බැලුවා ඔබ ස්පිය නොහෙලා බැලුවා ඔබ ස්පිය නොහෙලා බැලුවා මගේ දේශ දිහා මා ස්පිය නොහෙලා බැලුවා මා ස්පිය නොහෙලා බැලුවා මා ස්පිය නොහෙලා බැලුවා ඔබේ දේශ දිහා තරම් ආදරේ කොහෙන්දෝ කියා ඔබ ස්පිය නොහෙලා බැලුවා ඔබ ස්පිය නොහෙලා බැලුවා ඔබ ස්පිය නොහෙලා බැලුවා මගේ දේශ දිහා මා ස්පිය නොහෙලා බැලුවා මා ස්පිය නොහෙලා බැලුවා මා ස්පිය නොහෙලා බැලුවා ඔබේ දේශ දිහා දෙකක් ලංවී සිතිඟි පුරා කුඳුරා වදන් රැඳිමි සංගවානුරා සඳදිය පිරේ එසිපියරේ පවසන්න ලං වෙලා මේ තරම් ආදරේ කොහින්දෝ කියා ඔබ ස්පිය නොහෙලා බැලුවා ඔබ
ස්පිය නොහෙලා බැලුවා ඔබ ස්පිය නොහෙලා බැලුවා මගේ දේශ දිහා මා ස්පිය නොහෙලා බැලුවා මා ස්පිය නොහෙලා බැලුවා මා ස්පිය නොහෙලා බැලුවා ඔබේ දේශ දිහා බොහොමත්ම ලස්සනයි දිල්ලානි නංගි ඉතින් ඇස්සිය නොහෙලා බලපු කෙනෙක් මෙතන ඉන්න කියන්න ඕනේ ඉතින් ලක්ෂ්මණත් මෙතන ඉන්නවා ඒ කලා පවුල් දෙකක් තව දෙන්නෙක් ඉන්නවා මෙතන රුවලුත් ඉන්නවා ඊට පස්සේ අත්තිනා දෙන්නත් ඉන්නවා ළඟදීම කතාවට යනවා තව කෙනෙක් ඇස්සිය නොහෙලා බලගෙන තව සින්දු කොටසක් කියන්න සුමිත්යි ඉන්නවා මේ පැත්තේ එතෙන්ට ගිහිල්ලා වෙනවා මෙහෙම එකක් තියෙන ඉස්සෙල්ලාම කියනවනේ මට සින්දු කියන්න බෑ නමුත් දක්ෂතාවය යගේ තියෙනවා කලාකාරය මම එදා ඉඳලා කැමති සින්දුවක් තියෙනවා මම ඒ සින්දුවේ කොටසක් කියන්න මොකද සින්දු කියන්න බැරි වුණාට ඒක කියන්න පුළුවන් නේ ගයන්නනේ බැරි නිම් හිම් සෙව්වා මා කතරේ හමු වී යුගයෙන් බැඳි යුගයේ හංගී වෙන්වි වරින් වරේ ඔබ හා මා රන් හොයකින් බැඳුනේ ඔබ හා මා රන් හොයකින් බැඳුනේ thank you ඒක තමයි මට දෙන්න තියෙන පණිවිඩය බොහොමත්ම ලස්සන හෝරාවක් ගත කරන වෙලාවේ අඩ හෝරාවක් ගෙලලා දැනෙන්නේ මත නැති ලස්සන කලා ශිල්පීන් ටිකක් දක්ෂයෝ ටිකක් එකේ ඉන්න වෙලාවේ රන්මාමටත් වෙලා යනවා දැනෙන්නේ නැහැ ඉතින් අපි යනවා මද විරාමයකට රන්මාමාවි හරි දේ ටීවී හරිදේ ටීවී ඉතින් ආයෙත් විරාමයෙන් පස්සේ අපි නැවතත් සම්බන්ධ වෙන හරිදේ ටීවී රන්මාමා එක්ක ආනන්ද අයියා නැවතත් මේ චිත්‍රපටිය ගැන මූලික වෙච්ච කරුණු කාරණා ටිකක් කිව්වොත් කොහොමද මේක ගොඩ නැගෙන්නේ හිතට එන්නේ සාමාන්‍යයෙන් පොඩි කාලේ ආසාවක් තිබ්බා මගේ මේ පැරණි නල් විදියෝ ටික දාලා මේගොල්ලෝ දාලා කප්ලේ අයියා ඒකට ප්‍රවීණ දක්ෂයෝ ටික දාලා ඔව් අපේ ටෙඩි අයියා විල්සන් කරුණාරත්න වගේ මේ ප්‍රවීණ අය ටෙඩි අයියා විතර මෙතන අඩු මං හිතන්නේ විල්සන් අයියත් නෑ අඩුයි ඉතින් ඒ කට්ටිය දාලා විශාල දැවැන්ත ෆයිටිං ෆිල්ම් එකක් කරන්න පොඩි කාලේ තිබ්බ ආසාවක් මගේ මොකද මේගොල්ලන්ගේ ෆිල්ම්ස් මම පොඩි කාලේ බලනවා ඒව බලලා මට ලොකු ආසාවක් ඇත්තම මොකද සුනිත්යා ගහණේව දැකලා පොඩි කාලේ මට කේන්තිත් ගිහිල්ලා විසිල්කාරවල තියෙනවා අපි මොකද අර ඒ තරමට ආසයි අපි ඒ ආසාව උස්සේ තමයි මම මේ ෆිල්ම් එක නිර්මාණය කරද්දී මේගොල්ලන් බලාගෙන මේ චරිත ලිව්වේ ඒ ලියලා හිටන් ඉතින් අඩුපාඩු වෙනකොට ඉස්සරහට ගොඩක් අය මගේ චරිත ඉල්ලනවා මගෙන් අවස්ථා ඉල්ලනවා ලංකාවෙම ඒ ඉල්ලනකොට ගොඩක් අයට අවස්ථා දීලා තියෙනවා මගේ ඇස් වලින් කඳුළු වෙනවා රඟපාන ගොඩක් අය රඟපෑම මේ හොඳටම පුළුවන් අය දැක්කම මගේ ඇස් වලින් කඳුළු වෙනවා මොකද මේගොල්ලන්ගේ හැකියාව දැකලා හිටන් මේගොල්ලෝ ඉස්සරහට මම ගන්න ඕනේ කියලා හිටන් මොකද කැලේට පිපුණු මලක් මේ කැලේව පර වෙලා යන්න නොදී මං හදන්නේ කොහොම හරි ඒ මල ඉස්සරහට ලෝකෙම සුවඳ උපත් කරන විදිහට දාන්න. ඉතින් ඒකයි මට මේ රංගන ශිල්පීන් 70ක් විතර ඉන්නවා මගේ මේ රාස්සසපුවේ. ඒ අනුව මුලදී මේක පටන් ගත්තේ අපි රංගන ශිල්පීන් තුන්දෙනෙක් එකතු වෙලා රෝහණ රත්නාසිංහ, සිසිරාන් චාරුක, ඉසුරුප සත් කියන තුන්දෙනා සල්ලි දාලා මේක අපි නිෂ්පාදනය කරමු කියලායි පටන් ගත්තේ. ඊට පස්සේ රෝෂණි ගංගා ඒකට එකතු වුණා. පසු කාලෙකදී ඔය මේ පොඩි අය පොඩි ගණන් වලින් මට එකතු වෙලා තියෙන සම්බන්ධලා. හැමෝගෙම එකමුතුව බොහොමත් වටිනවා. එකමුතුව මේක මම කරන නිර්මාණයක්. මේ ලොකු සල්ලිකාරයෝ නැහැ මට. මම ගොඩාක් අමාරුයි. නමුත් චාලෝ ටික බොහොම උදව් කරනවා. නොයේ බාධක දුක්ඛ කටළු ඇත්තෙම ගොඩක් පිළලා තියෙනවා. මගේ පපුවේ පිළිච්ච ගොඩාක් දේවල් තියෙනවා. ඒ අත්දැකීම් ඔස්සේ ගල්මුල් අතරින් යන ලස්සන ගමනක් මම මේක. හරි. අපි අනිවාර්යයෙන්ම ආශිර්වාද කරනවා මේක සාර්ථක වෙන්නම කියලා. අනිවාර්යයෙන්. මෙතනින් එහාට මම යන පොඩ්ඩක් සමුදිලා රුවන් ගාවට. මේ රාක්ෂසව ගැන මොකද හිතෙන්නේ? මුලින්ම ආනන්දය කිව්වා මේව දෙයක් කරමු කියලා මොකද හිතුනේ? ඇත්තටම රාක්ෂසව ගැන කතා කරන්න කලින් පොඩ්ඩක් අවසරයි ආනන්දය ගැන කතා කරන්න. ඔව් අනිවාර්යෙන් කතා කරන්න. ආනන්දය කියන්නේ නිහතමානී චරිතයක්. මට හම්බෙච්ච හොඳම චරිතයක්. අපිට යාව තේරුම් ගන්න බැරි වෙච්ච අවස්ථා තිබ්බා. නමුත් අපි කැමරාවක් ඉස්සරහට ගෙනල්ලා මේක මෙහෙම කරන්න කියලා දීලා ඒ ගුරුවරයාගෙන් ඉගෙනගෙන අද රටක් ලෝකයක් දන්න මේ වගේ තත්ත්වයකට පත් වෙච්ච එකට මම අදටත් ආනන්දයට ගරු කරනවා. ඊළඟට එයාගේ ෆිල්ම් එක ඒ නිර්මාණය අපිට හිතා ගන්නත් බෑ. නිර්මාණය අපි මුලින් ඉඳන් හිටියත් මොකද්ද නිර්මාණය කියලා අපිට තාම හිතා ගන්න බෑ. ඒ තරම් කුතුහලයක් තියෙනවා. ඒ තරම් මේ යනවා ලස්සන කතාවක් මේ ගොඩ නැගෙන කතාව ලියන්නේ ආනන්දයම නේද? ආනන්දයම ලියන්නේ. එතකොට මේක ආනන්දයේ හීනයක්. ඒක අපි දන්නවා. මේ හීන හැබැයි වෙන්න කියලා මම මේ වෙලාවේ රම්මාමත් එක්ක ප්‍රාර්ථනා කරනවා. ඒක තමයි අපේ ප්‍රාර්ථනාව. තවත් කෙනෙක් ඉන්නවා රුවන්ගේ ආදරණීය බිරිඳ ඊළඟට කතා කරොත් රාක්ෂසකුව ගැන.
රාසස්බෝ ගැන කතා කරන්න ඉස්සලා මට කතා කරන්න ඕනේ මේ අපේ ආදරණීය කලාකරුවා මේ ආනන්ද පින්වල මහත්තයා ගැන. ඉතින් මම කලාවට සම්බන්ධ වුණේ මේ ආනන්ද පින්වල මහත්මයාගෙන්. අද මම නිලියක් වුණේ මම ලේඛිකාවක්. මේ ආනන්ද පින්වල මහත්මයා තමයි රාසස්බෝයේ චරිතයක් දීලා මේ තැනට මාව ගෙනාවේ. ඉතින් අදටත් මම කියන්නේ ඉදිරියට ගත්තා. ඔහුට මේ ගමන තනියෙන් යන්න දෙන්නේ නැහැ. මමත් දෙයක් පටන්ගෙන තියෙනවා කරන්න. ඉතින් රටේ පවතින අයහපත් තත්ත්වය මේ දරුණු මේ තේජවාතකේ නිසා මට තාම ඒක කරගන්න මේ ඉඩ සලස ගන්න බැරි වුණා. ඒ ගමනත් යන්නේ මම ඔහුත් එක්ක. මොකද ඔහු විතක මට ගුරුවරයෙක් සහෝදරයෙක් පෙම්වතෙක්. හැබැයි පෙම්වතා සැලරූර් ප්‍රසංග වේදිකාවේ පෙම්වතා නර්තනයේදී පෙම්වතා. ඉතින් මේ දවස්වල කියන කටයුතු කොහොමද දෙන්නේ? ඔව් ඇත්තටම ඌ බාධක වැටකඩලු මැදින් යන ගමනක් මෙහිට ඔහුට ගල්මුල් ප්‍රහාර එනවා. ඇත්තටම මේ සම්බන්ධකම් අපෙන් කඩන්න පාවා එනවා. ඒක මේ වෙලාවේ කිය යුතුමයි. හැබැයි එහෙම කරන්න බෑ. මොකද බුද්ධිමත් කට්ටියනේ ඉතින් එක පවුලක් වගේ කටයුතු කරනවා. ඉදිරියේදී ඔහුගේ මේ ගමනට මගෙන් ලොකු සහායක් ලැබෙනවා. ඉතින් ඔවුන් දෙන්නත් එහෙම ස්තුති කරන ගමන් මේ රාක්ෂසපුර ජය ගන්න කියලා. ඉතින් මේ පැත්තේ මේ පැත්තේ ඉන්න උදේශිකා. උදේශිකා සම්බන්ධ වෙන මේ රාක්ෂසපුර මොකද හිතන්නේ මේ චරිතය ගැන මේ චිත්‍රපටිය ගැන? ඇත්තටම සතුටුයි මට මේ අවස්ථාව ලැබලා දුන්න එක ගැන ආනන්ද සර්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේක ගොඩක් ෆයිටිං චරිතයක් තමයි මට සුමිත් සයිගේ අඩිපාර යනවා කියලා අනිවාර්යයෙන්ම සුමිත් සර්ටත් ගොඩක් මේ ගරු කරනවා මට. කිව්වා සියල්ල අහගන්න පුළුවන් කෙනෙක්. ඔව් අපි හැමෝගම මේ සහයෝගයෙන් ඉතින් මේ මම හිතුවේ නෑ ඇත්තට මේ ෆයිටින් එක මට කරගන්න පුළුවන් වෙයි කියලා. මේ වුණාට හොඳට කරා ඉතින් මේ හැමෝගෙම ගුරුහරුකම් එක්ක දක්ෂ ටිකක් අයලා ඉන්නවා සියලු දෙනා කියලා දෙනවා. ඔව් ඇත්තටම. තව ලස්සන වැඩකට සම්බන්ධ වෙනවා ආනන්ද අයියත් එක්ක. අපි ඒකත් බලලා බලමු.
බොහොමත්ම ලස්සන රංගනයක් ආනන්ද අයියත් අපි ඉරෝෂිනිත් බොහොමත්ම ලස්සන අපූර්වයි. ඊළඟට ඉන්නවා තවත් කෙනෙක් රැවුලට ආදරය කරන ලස්සන කොල්ලේ රන්කොත්. මොකද හිතන්නේ මේ රාක්ෂසපුව ගැන? අද දවස ගැන. ඇත්තටම හරි සතුටුයි. මම විශේෂයෙන් ස්තුති කරනවා ආනන්ද මහත්මයාට මේ අවස්ථාව ලබා දුන්නාට. ඉතින් මේ රවුල ගැනයි කොණ්ඩේ ගැනයි කතා කරපු නිසා මම චුට්ටක් කෙටියෙන් කියන්න මේ ගමන දැනගන්න රන්මාමත් දැනගන්න මේ බලන් ඉන්න හැමෝටම හිතේ මොකද මේ හේතුව කියලා. ඇත්තටම මට කොණ්ඩේ රවුලේ තිබ්බේ නැහැ මුලින්ම. ඉතින් ප්‍රීතිරාජ් වීරරත්න මහත්මයා තමයි මාව මුලින්ම චිත්‍රපටය කරගන්නේ. ඒත් ඇත්ත. ඒකේ මට හම්බෙන චරිතය පිරිමියෙකුටවත් නෙමෙයි කාන්තාවකටත් නෙමෙයි. ඉතින් ඒ චරිතය කරන්න ගිහිල්ලා මම ඇත්තටම මං කරා. නමුත් මං එතනදී කිව්වේ ඔයාට යන්න පුළුවන් ගමනක්. ඔය රවුලයි කොණ්ඩේ කපන්න නැතුව ඔය විදිහට ඉන්න කියලා. නමුත් මං තීරණය කළා නෑ මම රවුලයි කොණ්ඩේ වවනවා. මම වෙනස්ම ගමනක් යනවා කියලා. ඉතින් මේ මගේ 12 වෙනි ෆිල්ම් එක සුළු චරිත රංගපාමින් එතනදී මම විශේෂයෙන් මතක් කරන ගෝරි චිත්‍රපටය. එතනින් මම ගොඩාක් ප්‍රේක්ෂකයන් අතරට ගියා ඒ චිත්‍රපටය තුලින්. ඉතින් මම හිතනවා රාක්ෂසපුව තුලින් දැවැන්ත අපේ ප්‍රවීණ කලාකරුවන් කීපපලක් එක්ක මට ෆයිට් කරන්න තියෙනවා. ඉතින් මම හිතනවා ලස්සන අත්දැකීමක් අලුත් අත්දැකීමක්. ඉතින් මට හිතෙනවා මම ඒක ලොකු භාග්‍යයක්. මම විශේෂයෙන් ස්තුති කරනවා ආනන්ද මහත්මයාට. ඒ වගේම ඔබතුමාටත් හදවතින්ම ස්තුති කරනවා. ඉතින් හරිදේ ටීවී අද රන්මාම ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම හරි සතුටුයි මේ ප්‍රෝග්‍රෑම් එක අපි බලනකොට ප්‍රේක්ෂකයෝ බලනකොට එන ප්‍රතිචාර එක්ක ඔබතුමාට දැනෙයි මේකේ කොච්චර වටිනාකමක් තියෙනවද. අනිවාර්යයෙන්ම කලාකරුවන්ට නිතරමත් අපි දොර විවෘත කරලා තිබෙනවා සම්මාමත් එක්ක සම්බන්ධ වෙන හරිදේ ටීවී හොඳ දෙයට අනිවාර්යයෙන්ම එකෙන් මින්න. ඒ වගේම ඉතින් මට සතුටුයි පිනට බර දෙන්නෙක් දෙපැත්තෙන් ඉන්නකොට ඉතින් බොහොමත්ම පින්පාට වැටලා තිබෙනවා. ළඟදී කතරගම යන දෙන්නෙකුත් ඉන්නේ බොහොමත් සතුටුයි. ඊළඟ මේ පැත්තට යනවා අපි එකපාරටම නීල් අයියේ ඉන්නවා. නීල් අයියේ විස්තර අහන්න ඉස්සෙල්ලා ආයිබෝන් කියලා. ආයිබෝන් සමෝටම අබුවා. රාක්ෂසපුව ගැන මොකද හිතෙන්නේ ආනන්ද අයියේවත් සම්බන්ධ වෙනවා මේ චිත්‍රපටයට? මම මේ ඉස්ලාම මේ චිත්‍රපටයකට එහෙම ගේන්න උදව් කරපු දැවන්ත චරිතය තමයි. ඒ චරිතයට මම ආදරෙයි. ආනන්ද මම හිතන්නේ ගොඩාක් අය මේ ක්‍රේස්තරෙන් එන්න අතහිත දීලා තියෙනවා. අපි අපුඩියක් ගමු අනිවාර්යයෙන්. මේ තමයි අනිත් චරිතය. මේ වගේ චරිත මේ බිහි වෙන්නේ 17 එකක් වගේ තමයි. මේ දැවන්තියොත් එක්ක රඟපාන්න මේ වගේ ගමනක් යන්න ඒ කියන්නේ අවස්ථාව ලබා දෙන සියල්ලටම ඒ යාර තමයි ස්ථිරවන්ත වෙන්නේ. ඔබත් මැරෙක් හැටියට මෙහි රඟපාන්නේ? ඔව්. ගොඩක්ම මැරෙෝ තමයි ඉන්නේ මේක. බොහොමත් ලස්සන කතාවක් වෙයි. බොහොමත් ලස්සන චිත්‍රපටයක් වෙයි. එතන විනා තවත් කෙනෙක් ආදරණීය කෙනෙක් බිරිඳගේ ලස්සන වැඩසටහන බලාගෙන ඉන්නවා සම්බන්ධයි කලාවටත්. ලක්ෂ්මන් අයියත් ඉන්න අපි කතා කරලා ලක්ෂ්මන් අයියා අහනවා අද දවස ගැන අහන්නත් ඉස්සෙල්ලම තමන්ගේ බිරිඳගේ මේ කලා ලෝකය ගැන කලා ගමන ගැන මොකද හිතෙන්නේ? ඔව්. ආයිබෝන්. ඇත්තටම මගේ භාර්යාව නිසා තමයි මම කලාවට ගොඩාක්ම ලැබි වුණේ. ඉතින් එයාගේ කලා කටයුතු වලට මම ගොඩාක් ආසාවෙන් උද්‍යෝගයෙන් සම්බන්ධ වෙනවා. මොකද හේතුව මට ඉඩකඩ තියෙන වෙලාවට තියෙන හැම වෙලාවකම මම එයාව දිරි ගන්නවා. මොකද මම හිතන්නේ දිල්හානිගේ වාසනාව තමයි මේ වගේ සැමියෙක් ලැබිච්ච එක. අනිවාර්යයෙන්ම නැත්තම් මේ කලාවට ලැබි කෙනෙක් ලැබුණොත් තමයි මේ ගමන සාර්ථක වෙන්නේ. දාන්න 5ක් එකකින් අනිවාර්යයෙන්. ලක්ෂ්මන් අයියා දුර වැඩි අපි 5ක් දාමු ඊට පස්සේ. කියන්නේ ඉදිරිය ගැන මොකද හිතන්නේ මේ දේවල් එක්ක? ඇත්තටම මම මුලදී නම් කලාවට ලැබිකමක් දැක්ුවේ නැහැ. මොකද හේතුව මට ඒ ගැන අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් මගේ භාර්යාව නිසා එයා ප්‍රවීණ ගායිකව නළු නිලියොත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන නිසා මට ටිකෙන් ටික ආසාව මගේ රස්සාවත් එක්ක මට පොඩ්ඩක් හිතුණා මේකට සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරන්න. ඉතින් ඒක ටිකෙන් ටික දවසින් දවස වැඩි වුණා. ඉතින් මමත් මගේ භාර්යාව යන හැම අවස්ථාවකදීම මට පුළුවන් හැම අවස්ථාවකම යාට සහයෝගය දීලා හරිම අවබෝධයකින් මේ ගමන යාට යන්න මං ලොකු පිටුවහලක් වෙනවා කියලා මට කියන්න පුළුවන්. ඒක තමයි මේ සාර්ථකත්වයේ රහස. අද වැඩසටහන ගැන ඔබට මොකද හිතෙන්නේ? ඇත්තටම හරිම සුන්දරයි. මොකද හැමෝම කියන වචනයක් තමයි ආදරය සුන්දරයි. හැමදේම සුන්දරයි. ඉතින් අපේ මේ ලෝකේ ඉන්න හැම මිනිසෙකුගේම සුන්දරභාවයක් තියෙනවා. ඉතින් ඒ සුන්දරකම අපි රැකගෙන මම කියන්නේ ඉදිරියට හැමෝටම යන්න පුළුවන් නම් ඒක තමයි තියෙන අපේ අභිප්‍රාය ජයග්‍රහණය. බොහොමත් සතුටුයි අපුඩියක් ගහමු ඔය අදහස.
තාත්ලි පිළට බර කෙනෙක් ඉන්නවා ධම්මික අපේ. ධම්මික ළඟට යන්න මොන අනිවාර්යද? ධම්මික. මොකද මේ රාක්ෂසපුව ගැන හිතෙන්නේ මේ චිත්‍රපටිය ගැන? ගොඩක් ප්‍රවීණ නළු නිළු සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් මටත් අවස්ථාවක් හම්බුණා ඒකේ ප්‍රධාන චරිතයක් අපේ දිල්හනිත් එක්ක රඟපාන්න. ඇත්තටම හරිම සතුටුයි ඒ ගැන ආනන්ද මහත්තයත් එක්ක සම්බන්ධ වෙලා කරපු පළවෙනි වැඩේ. හරි සතුටුයි මේ වගේ දෙයකට මටත් ආරාධනා කරාට ආනන්ද මහත්තයාට. අද දවස ගැන මොකද හිතෙන්නේ? අද දවස කොහොමද සුන්දරයි පේනවනේ හැමෝම hina වෙලා ඉන්නේ. අද වෙච්ච බාරකුත් තිබුණා කොහෙද යන්නේ? ඒක නතර බොහොමත්ම සතුටින් මතක් කරන මේ කලාකාරයෝ ඔක්කොම ආශිර්වාද කරනවා. වෙලාවක් තිබ්බොත් කතරගම යන්නම් කියලා හිතාගෙන බොහොමත්ම සතුටුයි ඒ ගැන. ඉදිරි ජීවිතය ගැන මොකද හිතාගෙන මේ කලාවෙන්ම ජීවිතය පැත්තට යොමු වෙන්නද නැත්නම් තවත් ව්‍යාපාරات එක්කම යන්නද? ව්‍යාපාරات කරනවා. ඒ අතරමැද කරනවා. මම දන්නවා මේ ගොඩක් කර උදව් කරනවා. ඒක ඔව් කලාවට සම්බන්ධව කරනවා. මේ දවස්වල කරලා ඉවර වුණා ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්තයාගේ හදිලාරණ ඉවර වුණා. ඊට පස්සේ මේ දවස්වල රෝණ සමදිවාකර මහත්තයාගේ ඉරුදෙනියාය නුගත කිරිමල සම්බන්ධ වෙනවා මේ දවස්වල. ඔව්. ඒ අතරේ තමයි මේ මට හම්බුනේ මේ රාක්ෂසපුවත්. ඇත්තම සුන්දර නිර්මාණ ආනන්දය ගැන වචනයක් කිව්වොත්. හරිම නිහතමානී කෙනෙක්. කලාව තුළ හම් වෙන්නේ මේ වගේ පුද්ගලයෝ හරිම අඩුයි. හරිම අඩුයි. ඒ කියන්නේ තව කෙනෙකුට උදව් කරන්න තියෙනවා නම් ඊට වැඩිය දෙයක් මං හිතන්නේ එයාට තියෙනවා කියලා සතුටක්. මේ හැමෝම ගොඩක් මං හිතන්නේ 70ක් 80ක් විතර මේ චිත්‍රපටයට සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධෙච්ච හැමෝටම අවස්ථාව දීලා තියෙනවා. හැමෝටම අවස්ථාව එතනින් සාමාන්‍යයෙන් 15ක් 20ක් විතර තමයි මේ ප්‍රවීණ කට්ටිය ඉන්නේ. අනිත් ඔක්කොම ලදු කට්ටිය. ඒ හැමෝටම අවස්ථාව දීලා ආනන්ද මහත්තයා කරන්නේ මං කියන්නේ ඒක මාර පිනක් ඇත්තටම. බොහොම හොඳ දෙයක් ඉතින් වාගේ සියලු බාර ඔප්පු කරගන්න පුළුවන් වෙන ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන එක මම තව කෙනෙක් ඉන්නවා රෝහණ අයියා. කොහොමද මේ සම්බන්ධනේ මුලින් ඉඳලා මේ රාක්ෂසපුවට සම්බන්ධ වෙනවා? පොඩ්ඩක් මතක් කරු. ආයුබෝවන් මම. ආයුබෝවන්. රාක්ෂසපුවට සම්බන්ධ වෙන්නේ මම ඊට කලින් ආනන්ද කුමාර පින්නවල මහතාත් එක්ක ගොඩක් ළඟින් වැඩ කරලා තියෙනවා. ඊට පස්සේ මේ ෆිල්ම් එක පටන් ගත්තට පස්සේ මට තව එකකට යන්න ලැබුණේ නැහැ. මම ඉන්නේ ගොඩක් දුර ඉඳලා. මම නුවරින්දලා ටිකක් එහා ඉන්නේ දුරින්. ඉතින් මම මේ ආනන්දය නිසා ඒ ෆිල්ම් එකේ වැඩට විතරක් එනවා. මම අතර වෙනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ. මේකට සම්බන්ධ වෙච්ච විදිය කිව්වොත් කොයි ආකාරයෙන් ඔබ සම්බන්ධ වෙනවද? කලාවටද? ඔව් මේ චිත්‍රපටියත් එක්ක සම්බන්ධ නේද? මම මුලින්ම මම චිත්‍රපටයකට සම්බන්ධ වුණා පත්‍රාජ ලෙස්දානන්ද මහත්මයාගේ හිතුමතේ ජීවිතය කියලා එකකට. ඒ ෆිල්ම් එක අවසානයේ බලන්න අපිට හම්බුනේ නැහැ ඒක කරා. එතනින් පස්සේ මම කඩවත ජයසිරිය කියලා කෙනෙක් මාව දැම්මා ටෙලිග්‍රෑම් එකකට. එතනින් පස්සේදී කීප දිනකේ මාර්ගයෙන් ඉස්සරහට ගිහිල්ලා මම යාළුවා කියන්න ගියොත් දිග වැඩි වෙන නිසා ආනන්ද කුමාර පින්නල මහත්මයාට හම්බුණා. එතනින් පස්සේ මම ගොඩක් තැන් වලට යව දැම්මා. සාමාන්‍ය සෙස් චාට් වලට දාලා ඊට පස්සේ තමයි ආනන්දයගේ මේ රාක්ෂසපුව චිත්‍රපටිය පටන් ගත්තේ. ඒකදී අපි සාකච්ඡා කරලා මෙහෙම කරමු කියලා එතුමත් එක්ක සම්බන්ධ වෙනවා. මම ලස්සන ගමනක් දැන් යනවා. නිෂ්පාදනය පැත්තට සම්බන්ධ වෙනවා. කලා අධ්‍යක්ෂණය පැත්තට සම්බන්ධ වෙනවා. සතුටුයි. ගීතයක් තියෙනවා. ඔහුගෙන් අහලා දුවා. ඈත පිට ගම්මානින් නැඟෙන බටලි හඬ අතරේ ඉතාම දුක්බර කවියක් මතුවේද ඇය නිදි නොමැති පැලේ ඈත පිට ගම්මානින් නැඟෙන බටලි හඬ අතරේ ඉතාම දුක්බර කවියක් මතුවේද ඇය නිදි නොමැති පැලේ මලානිකව හඳ එළිය ගලායන අම්බලමක හෙවනේ මලානිකව හඳ එළිය ගලායන අම්බලමක හෙවනේ බලා හිඳිමි මම හිඳින විමන්දොර දැල්වෙන එළිය වගේ ඈත පිට ගම්මානින් නැඟෙන බටලි හඬ අතරේ ඉතාම දුක්බර
කවියක් මතුවේද ඇය නිදි නොමැති පැලේ වේදනාව නිතු අගට ගමලා ඉකිලන නිහඬරේ වේදනාව නිතු අගට ගලාලා ඉකිලන නිහඬරේ නිලනුවන්තරු කැට බොඳ වෙනවා කාටත් හොර රහසේ ඇත පිට ගම්මානින් නැඟෙන බටලි හඬ අතරේ ඉතාම දුක්බර කවියක් මතුවේද ඇය නිදි නොමැති පැලේ ඇත පිට ගම්මානින් නැඟෙන බටලි හඬ අතරේ ඉතාම දුක්බර කවියක් මතුවේද ඇය නිදි නොමැති පැලේ හැමෝම වින්දා බොහොමත් සතුටුයි. තවත් කෙනෙක් සම්බන්ධ වුණා දෙවුමි. අද දවස ගැන මොකද හිතෙන්නේ මේ සහෝදර කලාශිල්පින් ගොඩක්. තමන්ගේ අක්කත් ඉන්නවා අයියත් ඉන්නවා. මොකද හිතෙන්නේ අද දවස ගැන? අයබෝන් කියලා ඉස්සලා මම වැඩසටහනට මාව ගෙන්නුවට හම්බෙන් ආවේ. බොහොමත් සතුටුයි සම්බන්ධ වීම ගැන. මොකද හිතෙන්නේ මේ තරම් පිරිසක් එක්ක කලාවට සම්බන්ධ? ඇත්තටම සතුටුයි. මොකද මේ මම ගොඩක් අක්කත් එක්ක තමයි මේ තැන්වලට එන්නේ. ගොඩක් අය අඳුර ගන්නවා. ඒ හින්දා විශේෂයෙන්ම ආනන්ද පින්වල මහත්මයා මම ඔහුත් සමග සලරු සිතුවම් වැඩසටහන තමයි වැඩිපුරම ඉන්නේ. නර්තන සම්බන්ධ වෙනවා. නර්තනයට සම්බන්ධ වෙනවා. ඉතින් දවසක අනිවාර්යයෙන්ම ඉතින් නර්තනයක් මේ ප්‍රතිපත් කරන්න වෙනවා මේ ආයත් එක්කම. ඉතින් මොකද හිතන්නේ කලාවත් එක්ක සම්බන්ධ වෙලා ගමනක් යන්නද? කලාවට සම්බන්ධ වෙන්න නම් මගේ නැහැ තාම. ලොකුටම අදහසක් නැහැ. මේ දෙන්න ගැන මොකද හිතන්නේ අයියා අක්කයි මේ යන ගමන ගැන? සතුටුයි මට ඒ දෙන්න ගැන. ඒ දෙන්න ගොඩක් එකමුතු ඒ ගමන යනවා. ඉතින් බොහොමත් සතුටුයි ඒක තමයි දෙවියන්ගේ අදහස. හරිම සතුටුයි. ඉතින් මෙතනින් ආයෙත් මට එකපාරට වෙන්න ඕනේ. ඉතින් ලස්සන මෙම්මතාගේ චරිත රංගපාපු අයිය කෙනෙක් ඉන්න පොඩ්ඩක් අහලා බලන්න ඕන තවත් දේවල් තියෙනවා දැනගන්න ගොඩක් දේවල්. අපිලාත් එක්ක සම්බන්ධ වෙනවා. මේ ක්‍රේස්ටේට එන්නේ නව කියන්න මොකද්ද දෙන්න තියෙන උපදෙස්? රන්මාව මගේ හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මම මේක හැම channel එකකම කිව්වොත් කියනවා නවකයන්ට එකම එක දෙයයි දෙන්න තියෙන්නේ. මොකද මෙතන ඉන්නේ මමයි සුමිත් අයියයි විතරයි. ප්‍රවීණ හැටියට. අපි ප්‍රවීණයෝ කියලා මේක ලොකු කරගෙන නැහැ. බොහොම සුන්දරයි. බොහොමත්ම සරල නිහතමානී. ඔව්. මෙන්න මේක තියෙනවනේ. මෙන්න මේක තමයි අද මේ ඇවිල්ලා ඉන්න නවීනයන් මේ නවකයන්ට වෙච්ච කෙනේ. මොකද සෙට් එකකට ගියාම දැන් මං ගැන කිව්වොත් මම අවංකව මං සෙට් එකට ගියාම ඉස්ලාම් ෆෝන් එක මම ඔෆ් කරනවා. මොකද one take select කෙනෙක් මම. මොකද මම ඒක one take කරන්නේ මගේ නෙවෙයි මෙතන. දැන් මට මතකයි මම මේ ළඟදී ටෙල් නාට්‍යයට ගිහිල්ලා නවක නිලියක් ආවා. නංගන් කියන්න බයක් නෑ මට කියන්නත් පුළුවන්. එහෙම අවශ්‍යයි. අපි මම කියනවා දැන් මම රිහර්සල් කරලා මම ටේක් එකේ ගිහිල්ලා මම වැඩේ කළා ලස්සනට හරියවිලා බ්ලා බ්ලා ගෑම දෙපාරෙන් අනාගත්තා. ඒතර එහෙම එකපාරක් දෙපාරක් ගියන් පස්සේ මං යන්නේනවනේ. අනිවාර්යයෙන්. ඊට පස්සේ මම ඉතින් මට මේ කතා කරලා මම මේ කතා කරන සයිඩ් වලට ගොඩක් වෙනස් වුණා. මං කතා කළා එඩීට. මං ඉතින් මට කියන්න ඕන දේ කරලා මං කොමල්ලි මම යනවා මගේ රූම් එකට. මෙයාව රිහර්සල් කරලා මං ගාවට ගෙනත් දියන් කියලා. පස්සේ ආවා. එළ ඉතින් මම නෑ මං කියන දේ කෙලින් මූන්ට කියන මගේ හැටිය. ගේ අම්මා තාත්තා මම කියන දේ කෙලින් මූන්ට කියන පුද්ගලෙක්. මගේ නෑ මේක ඇතුලේ කුහකකම ඊර්ෂ්‍යා කෝධවයි කියලා දෙන්න පුළුවන් එකක්වත් තියෙනවා. නව කියන්නේ තියෙන මෙච්චරයි. කරන දේ හරියට කරන්න. තමන් අන්තිම තව එකක් කියනද අපි මේ නවකයන්ගේ ඔළුවේ තියෙන අනේ මට ප්‍රධාන චරිතයක් හම්බුන්නේ නෑනේ. එහෙම නෑ.
Tamanට ලැබෙන්නේ ලයින් 3 ලයින් 3 ඇතුළේ ලංසට ජීවත් වෙන්න පුළුවන් නම් අන්න එතන තමයි කරන චරිතය. හරියට කරොත් ගමන හරියට කරොත් චරිතය. අපි එහෙම කළා තමයි අද මම මෙතන ඉන්නේ. බොහොමත්ම සතුටුයි. අද දවසේ ගැන මොකද හිතෙන්නේ මේ රන් මාමා ගැන හරියට ටීවී ගැන මොකද කපිලා හිතන්නේ? බොහොම අලුත් දේවල් කරා. මටත් හරිම සතුටුයි. කපිලා අද ගොඩක් ලොකු දේවල් කරා. අත මට කියන්න ඕන මම කිසිම channel එකක සින්දුවක් කියලා නැහැ. මම channel වලට ගිහින් මම කියලා නැහැ. මම කිසිම channel එකක මේ වගේ dance එකක් කරලා නැහැ. ඒ කියන්නේ මගේ ඇඟේ තියෙනවා. මගේ මේ ඇක්සිඩන්ට් එක නැත්තම් මේ මගේ රීල් කියන්නේ මගේ ඉතිහාසය යාළුවේ. ඉතිහාසය යාළුවේ. අනිවාර්යයෙන් බොහොමත් අපි දෙන බෑන් එක දිල් එනකොට මම කිව්වා දිල් අපි සින්දුවක් කරනවා. ඕකේ කපලෑ කිව්වා. අපි සින්දුව කළා. ඒක තමයි අපේ බැඳීම. බැඳීම. ඉතින් සතුටුයි. අතම මේ පින්නවල ගන්න උන්නේ නැහැ එකක් කියන්න ඕන. සර් මේ අපිට පින්නවල උන්නේ මම සුමිත් අයියා අද මේ ක්ෂේත්‍රයේ ඉන්න හැම ඩිරෙක්ටර් කෙනෙක් එක්ක වැඩ කරලා තියෙනවා. මේ පින්නවල උන්නේ හැකේ තියෙන්නේ අමුතු ඇන්ගල් ටිකක් තියෙන්නේ. ඒ ඇන්ගල් එකකට ගියොත් මමයි සුමිත් අයියා කතා වෙච්ච තැන් ගොඩක් තියෙනවා නේ අයියා. යවෝ අනිවාර්යයෙන්. මොකද දැකපු වෙනසක් තියෙනවා. වෙනසක් තියෙනවා. වෙනසක් කරනවා මේ රාස්තාසුපු එකේ බාධක එනවා. බාධක නැත්නම් ඉතින් පිච්චර ඇති වැඩකුත් නැහැ. වැඩි ලස්සන වෙන්න. ලස්සන හැබැයි මම හිතන්නේ මං අපේ දවස් 11 චිත්‍රපටි ඉවර කරපු කට්ටියක් හිටියා නේ සුමිත් අයියා. ඇයි මතක නැද්ද? ඒ හිටියානේ. හැබැයි මං හිතන්නේ මේක යයි ටික කාලයක්. මොකද මේක නැහැනේ. මිනිහා දුප්පත්නේ. ඒකින්ද මිනිහට ඉතින් සල්ලි හම්බෙන විදියට වැඩේ කරගෙන. ඉතින් ඒකට අපිත් ෆුල් සපෝට් එක දෙනවා. මම සුමිත් අයියා මම හිතන්නේ මේ ඔක්කොම සියලු දෙනාගේම කැපීම තියෙන බොහොමත්ම සතුටුයි. ඒක තමයි කපිලා. ඉතින් රන්මාම ගැන කියන්න ඕන රන්මාමයි ප්‍රෝග්‍රෑම් එක ඇත්තටම මම හරි සතුටුයි. මාව මෙතන සුමිත් අයියාට මට එදා ෂූටින් වලදී ඇත්ත රන්මාම කියන චරිතෙත් මම ගොඩක් ආදරේ. ජය වේවා. බොහොමත් ස්තුතියි. ආදරණීය අක්කා හැමදාමත් මගේ පිටපස්සෙන් ඉන්න Facebook එකේ ඉතින් අද ගියාම ගොඩක් දේවල් කියා. බොහොමත් සුන්දර චරිතයක් ඈ. ඉතින් ආයෙ සුමිත් අයියා ළඟට එනවා. අද දවසේ ගැන රන්මාමා විත් හරිදේ ටීවී ගැන මොකද හිතෙන්නේ? ඇත්තට මේක හොඳ වැඩසටහනක්. මේකේ තියෙන වැදගත්ම දේ තමයි අපේ මේ ඇත්තටම නවක නෙවෙයි ප්‍රවීණ නෙවෙයි හැම එක්කෙනෙකුටම පොදුවේ ලොකු සාධාරණයක් ඉෂ්ට කරනවා අවශ්‍ය කරන ප්‍රසිද්ධිය අවශ්‍ය කරන ඒ ස්ථානයේ ලබා දීමට අවශ්‍ය කටයුතු ඔක්කොම මේ රන්මාමා කරනවා. ඒක නම් අපි දැක්ක දේ. එතකොට මේ අද ආනන්ද පින්නවලට කරපු මේ සාධාරණත්වයේ ගිය සුමානේ ඊට ඉස්සෙල්ලා ඔය දැන් මොකද්ද දැන් ඔය කරනවා කිය අපි අර චමාල්ගේ චැලෙන්ජ්ද එන්කවුන්ටර් දැන් ඒකට උනත් ඒකයි සියලු දෙනාට දොර විවෘත කරලා තියෙනවා. අන්න ඒක. ඒක ලොකු දෙයක් ලොකු හයියක්. ඇත්තටම මේ නවකෙන් නැත්නම් අලුත් අයට නැත්නම් යම නිර්මාණය කරන මේ නිර්මාපකයන්ට කරන ලොකු සාධාරණයක් ඔබතුමාලා කරන්නේ. හරිදේ කරනවා නම් හරිදේ ටීවී රන්මාමාත් එක්කන හැමදාමත් ලෝකෙටම ගෙනියන්න. මොම අපි ස්තුතියි සුමිත් අයියා අදහස. ඉතින් ඉක්මනින් මානන්දයි ළඟට යනවා. අද දවස ගැන මොකද හිතෙන්නේ මේ පිරිස ගැන මොකද හිතෙන්නේ අද? බොහොම ලස්සන එකමුතුවක්. මම හිතන විදිහට ජීවිතේ ගොඩක් කල් ඉඳලා තිබුණ පැතුමක් තමයි අද මේක. මොකද ප්‍රවීණ ආටිස්ලා මම පොඩි කාලේ ගරු කරපු සුමිත් අයියයි කපිල අයියයි එක මේ වගේ දෙයකට එන්න ලැබුණේ. ඒක නමුත් මෙතන ටෙඩි අයියා විශ්වන් කරුවාගේ අයියත් හිටියා නම් ගොඩක් හොඳයි කියලා මම හිතනවා. රසවත් වෙනවා එහෙනම් මේ ආයත් එක්කම. මේ ෂූට් එකට මට ලැබුණේ නැහැ දෙන්න ඊළඟ ෂූට් වලදී මට හම්බ වෙනවා. මට විශාල සතුටක් කියන්නේ මේ සුන්දර අත්දැකීම් ලබනකොට මට ලොකුම සතුටක් දැනෙනවා. නමුත් මේක මේ පෙන්නකොට මේ සතුට ටිකක් නැති වෙලායි. මොකද මට මේ ගල් ප්‍රහාර වැඩියෙන් එනවා මේ කාලේ. ඒ ගල් අතරින් මම යනවා ඒ වුණාට ගල් මුල් මට ඔරොත්තු දෙනවා. මොකද මම ආවේ කටුක බාධක හැම දෙයක්ම මැඩගෙන ගිරි දුර්ග අර මේ ඔක්කොම විඳ දරාගෙන තමයි ආපු ගමන. කඳුළු ලේ දහඩිය හැම දෙයක්ම වගුරලා ඒ මැදින් ආපු ගමනක් මට හැම දෙයක්ම හුරුයි ඔට්ටුයි මුඩුක්කුවත් එකයි. මට මහා මාලිගෙත් එපයි මල් යහම්බත සැතපෙන ජීවිතයක්වත් අහසේ පාවෙන කුරුළු පියාටුවක් බඳ සැහැල්ලුවෙන් ගෙනිච්ච ජීවිතයක් මට නැහැ. මට තියෙන්නේ කලාවෙන් කටුක වෙච්ච දෙයක්. තනියෙන් විඳ දරා ගන්න හැම දෙයක්ම මම කිසිම කෙනෙකුට අපහාස කරන්නේ නැහැ. කිසිම දෙයකට නිඳා කරන්නේ නැහැ. ඔක්කොටම සහයෝගයෙන් ආදරේ හැමෝටම හදවතින් මේ වගේ මේ වැඩසටහනෙන් අද ලැබපු සුන්දර අත්දැකීම මට ගොඩක් වටිනවා. මේ දෙන සහයෝගය මං හිතන විදිහට මේකේ ප්‍රවීණ වගේම ආධුනික සියලුම කලාකරුවන්ට විශාල මඟ පෙන්වීමක් මෙතනින් ලැබෙනවා. තව දෙයක් කියනවා එන්කවුන්ටර් ටෙලිනාට්‍ය විකාශය වෙනවා. එන්කවුන්ටර් මම හිතන්නේ සියත ටීවී විකාශනය වෙන්නේ. ඉතින් ඒකේ මේ මගේ ආටිස්ලා ගොඩාක් ඉන්නවා සම්බන්ධ කරලා මම ලොකු ප්‍රධාන චරිත රංගපානවා. ඉතින් මේ කට්ටිය ඔක්කොටම ඉස්සරහට යන්න පුළුවන් විශාල ගමනක් මම කපිල අයියාගේ ගෝලයක් ඇටියට
මේ වැඩ කරන්නේ. ළඟදී මාත් සම්බන්ධ වෙනවා. ළඟදී වාස් සම්බන්ධ වෙනවා. ඉතින් අපි එන්කවුන්ට් එකකිනුත් ලොකු ගමනක් යන් මේ ඉස්සරහට යන්න පුළුවන්. එන්කවුන්ට් එකටත් චාමර ප්‍රදීප් මම ගොඩාක් ගරු කරනවා. ඒකේ කලා අධ්‍යක්ෂ කරන වාස් අයියා. ඒ වගේම මේ AD කරන මල්ලිලා තව ඩිලාන් රෝෂන් මම ගොඩාක් අගය කරන පුද්ගලයෙක්. චාමර පෙරා ඩිලාන් රෝෂන් දෙන්නට මම ගොඩාක් ආදරෙයි. ඉතින් ඒ දෙන්න නිසායි මම එන්කවුන්ට් තුලින් විශාල චරිතයක් කරලා හිටන් ඉස්සරහට එන්නේ. මේ මීට කලින් නොකරපු විදිහේ අමුතුම විදිහේ චරිතයක් මගේ ස්වරූපයත් වෙනස් කරලා රූපයත් වෙනස් කරලා මම මේ චරිතය කරන්නේ. මම හිතන්නේ ඒකෙන් ගොඩක් යන්න හම්බේ. ඒ වගේම මේ ප්‍රෝග්‍රෑම් එක කරපු රන් මාමා චමල් ප්‍රදීප් ඔබ නිහතමානී ගෞරවනීයයි. මට නම් ඔබ සුන්දරයි. ජය වේවා. බොහොමත් මිසුකේ තමයි ආනන්දයගේ අදහස. තවත් කෙනෙක් ඉන්නවා. ඉතින් නිරන්තරයෙන්ම අපිත් එක්ක බොහොමත්ම සමීපව ඉන්න කෙනෙක් දිල්ලානි නංගි ගාලා තින් ගිහලා වචනයක් අහන්නම ඕන අනිවාර්යෙන්ම අද ප්‍රෝග්‍රෑම් එක ගැන. මේ කාල වේලාවත් එක්ක මං ස්වීට් ඇන්ඩ් ෂෝට් අනිවාර්යයෙන් මම කියන්නම් රන් මාමා විත් හරිදේ ටීවී සුපර්. තව දවසක් අනිවාර්යයෙන්ම සියලු දෙනාට දොර විවෘත කරනවා. හැමෝටම දොර විවෘතයි. ඒ කිව්ව වචනේ වගේම මොකද තව දෙයක් කියනවා මේ චිත්‍රපටය ගැන එක දෙයක් කියන්න. ඇත්තටම මම ගොඩක් සන්තෝෂ වෙනවා ආනන්ද අයියා ගැන. මම ගොඩක් කාලෙක ඉඳලා ආනන්දේව දන්නවා. ඒත් අපි එකිනෙකාට මුණ ගැහිලා තිබුණේ නැහැ. එයාට ගල් මුල් ප්‍රහාර වදිනකොට මම ඒ අවස්ථාවලට මුණ දෙන්න ඕන විදිහ පොඩ්ඩක් මම එයාට කියලා දුන්නා. මම හිතනවා ඒක එයා ඉහෙලින්ම ගත්තා. අද ඒ නිසා එයා ඇත්තටම හොඳ තැනක ඉන්නවා. මේ ගමන නොසෙලී ඉදිරියටම යන බව මට නම් අනිවාර්යයෙන්ම ඒකාන්තයෙන්ම ෂුවර්. ඒක තමයි වෙන්න ඕන. එක පවුලක් වගේ සියලු දෙනාම ජීවිතය ජය ගන්නවා, කලාව ජය ගන්නවා, චිත්‍රපටියත් රාක්ෂසපුවත් ජය ගන්නවා. ඉතින් කාල වේලා හරස් වෙනවා. ලස්සනම හෝරාවක් ගත කරත් ලස්සන ගීතයකින් අපි සමුගෙන යනවා. මේ සියල්ලම සිද්ධ වෙන්නේ හරිදේ ටීවීත් සමගින් PO TV අංක 123. ඉතින් ලස්සනම දර්ශනයක් සමගින් අපි අද සමුගෙන යනවා. ඉතින් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා කාර්යබහුල වෙලාවේ අපිත් එක්ක රැඳින්න ආවට. ආයුබෝවන්. Thank you.